සුබ දවසක් හැමෝට. ඔන්න මම අද ආවේ අපි එදා කතා කරමු මොනවද? රචනා ප්‍රශ්න වල A කොටසනේ. අද කතා කරමු B කොටස. එහෙනම් B කොටසට යන්න. හරි. B කොටසේ තියෙන මෙන්න මේ ප්‍රශ්නය. මුලින්ම තියෙන්නේ ත්වරණක එක් කොටස කුඩා විදුලි බුබුළු සවිකර ඇත්ත එකිනෙකට සමාන පරතරයක යුක්තව සකස් කර වෘත්තාකාර රාමු මතය. පළමු රාමුවේ විදුලි බුබුළු 16ක්ද දෙවන රාමුවේ විදුලි බුබුළු 20ක්ද තුන්වන රාමුවේ විදුලි බුබුළු 24ක්ද ආදී වශයෙන් පිළිවෙලට වැයවලසේ විදුලි බුබුළු සවිකර ඇතලු නේ. හරි. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක් කියලාට තේරෙයි. මේක 7 වෙනි ගණන. එතකොට 16 20 24 තමයි යන්නේ. එතකොට අපි මුලින්ම ගාන කියවා ගන්න කලින් මම පළවෙනි පදේ. ඒ කියන්නේ සිම්පල් A සමානයි 16යි සිම්පල් R හොයාගෙන ඉන්නවා. R හොයනකොට පළවෙනි පදේ නොවන පදේ කලින් පදේ අඩු කරගන්න. මොකද මේ කුණෝතර ෂේඩ් එකේ සමාන්තර ෂේඩ් ගන්න තමයි. එතකොට 24 වෙනවා 20 අඩු කරගන්නකො. එතකොට එනවා 4ක්. එතකොට R සමානයි 4යි කියලා එනවා. හරි. sorry R නෙවෙයි සිම්පල් D. R එන්නේ අපි කුණෝතර ෂේඩ් වල සිම්පල් D තමයි සමාන්තර ෂේඩ් වල එන්නේ. හරිද? හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙන්නේ. මෙව රාමු වල ඇති විදුලි බුබුළු පිළිවෙල සමාන්තර ශ්‍රේණියක පද ලෙස ගත් විට 10 වන රාමුවේ සවිකර ඇති විදුලි බුබුළු ගන්න කීයද කියලා. ඒ කියන්නේ මොකද්ද? T10 බලන්න කියන්නේ ඔය වෙන විදිහකට කියන්නේ. T10 සමානයි. එතකොට Tn ගේ සූත්‍රය මතකද? Tn සමානයි A ධන n ඍණ 1 b නේ. හරි. එතකොට මම T10 දෙනවා. එතකොට A කීයද? 16යි. මම කෙලිම එකපාරම ආදේශ කරගන්නවා. ඔයාලා සමීකරණ ලියා ඊගොල්ලෝ ආදේශ කරන්නට අවුලක් නැහැ. මම ඉතින් විතර සමීකරණ ලිව්වෙ හින්දා එකපාර ආදේශ කරලා දානවා. එතකොට enter 10යි 10 ඍණ 1 d කීයද 4යි නේ. හරි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ 10න් 9යි 9 වරක් 4 36යි නේ. 16 දාන 36 කියන්නේ 52යි. ඒ කියන්නේ T10 උත්තරේ 52ක් කියලා එනවා. හරි. අපි දෙවෙනි එක ගමු බලන්න. අවසාන රාමුවේ විදුලි බුබුළු 76ක් ඇත්නම් එම කොටසේ ඇති වෘත්තාකාර රාමු ගන්න කීයද කියලා. අවසානයේ 76ක් කියනවලු. එතකොට එම කොටසේ ඇති වෘත්තාකාර රාමු ගන්න කීයද කියලා. ඒ කියන්නේ මොකද්ද? එයාලා T n වල උත්තරේ දීලා තියෙනවා. එතකොට අපි ගහන්නේ n කීයද කියලා. එතකොට ඒකට අපිට අර සූත්‍රෙ ඕන වෙනවා. එතකොට මම ආයෙත් සූත්‍රය ලියන්නේ T යට 76 දානවා. 76 සමානයි A දන n වෙන එකක් නේ. ඒකේ 16යි. අපි n දන්නේ n ඍණ 1 හැම ලියනවා. d ට 4 කියලා ලියනවා. හරිද? ඊට පස්සේ මේ 16 මෙහාට ගෙනවා. 76 16 කියවම 60යි. එතකොට මේක සුළු කරනවා. සුළු කරන්න ඕනේ දෙපැත්තම අපි 4ෙන් බෙදමු. හරිද? මම මේ 4 මෙහාට ගෙනවා කියලා දන්නවද? මෙතන ගුණ කිරීමක් තියෙන හින්දා මේ 4ෙන් බෙදෙන්නේ. හරිද? ඊට පස්සේ 64ෙන් බෙදලා 15යි. 15 මේ ඍණ මෙහාට 16යි නේ. එතකොට n සමානයි 16ක් කියලා එනවා. ඒ කියන්නේ කීවෙනි රාමුව 16 වෙනි රාමුවනේ. හරි. එහෙනම් අපි රාමුව නැත්තම් 3ට යනවා. රාමුව නැත්තම් 3 මෙම තොරණේ මෙවැනි වෘත්තාකාර රාමු කොටස් තුනක් සවිකර ඇතනම් ඒ සඳහා අවශ්‍ය වන විදුලි බුබුළු ගන්න 2000 බව කෙනෙක් පවසයි. සෙනෙත්ගේ ප්‍රකාශී සත්‍ය අසත්‍යතාව පෙන්වා දෙන්න ඕනේ. හරි. එතකොට අපිට SN තමයි ඕන වෙන්නේ. එතකොට ඔයාලට මතකද SN ගේ සූත්‍ර දෙකක් තියෙනවා. මම මෙතන ලියන්න SN සමානයි 2 A ධන SN සමානයි n බෙදීම 2යි 2ක් A ධන n ඍණ 1 d. මේක එක සූත්‍රයක්. තව එකක් තියෙනවා මතකද SN සමානයි n බෙදීම 2යි A ධන l කියලා. එතකොට අපිට කොයි සූත්‍රය දාම ඕනේසිම. L කියන්නේ මේක අවසාන පදේ. එතකොට මේක වල දෙලා තියෙන 76 කියන අවසාන පදේ. එතකොට අපිට මෙන්න මේකට දා ආදේශ කරන අතර ලේසි. මුලින්ම SN ගන්නකො ඒ කියන්නේ එක කොටසක්. මේ කොටස් තුනක් තියෙනවා කියන්නේ. එතකොට එක කොටසක් අපි SN ගමු. එතකොට n කීයද? 16 නේ. 16 බෙදීම 2 ඔන්න මෙතන S16 කියලා කියන්න මොකද පද 16 එකම අපි ගන්නෙ SN සමාන 16 බෙදීම 2 A කීයද 16යි ධන L කීයද 76යි නේ. හරි. එතකොට 16 දෙකෙන් බෙදලා 8යි 76 16 එකතු කරාම 66 12යි
92යි 8 වර 92 කියලා එනවා. එතකොට 8 වර 2 16යි 1යි 836ක් තමයි එන්නේ. හරි 836ක් තමයි එන්නේ. එතකොට ඔය මොකද්ද? එක රාමු කොටසකනේ. එතකොට දැන් අපි රාමු කොටස් 3ක ගන්නවා. මම මේක පොඩ්ඩක් නකා ගන්නවා. රාමු කොටස් 3ක. එම නිසා කොටස් 3ක විදුලි බුබුල. මොකක්ද ගන්නෙ? මේ 736 තුනෙන් ගුණ කරලා එතකොට එනවා 22,8ක් sorry 2208ක් එනවා. හරිද? එතකොට දැන් මේ ප්‍රකාශ සත්‍යද අසත්‍යද? මෙයා ප්‍රකාශ කියන්නේ 2000ක් කියනවා කියලා. එම නිසා ඔහුගේ ප්‍රකාශය අසත්‍ය වෙයි. මොකද ඊට වඩා අපිට විදුලි බුබුලු යනවනේ. මෙන්න මේක අසත්‍යතාව සත්‍ය අසත්‍යතාව වෙනවනේ කියන්නේ අසත්‍ය වෙයි කියලා කියනවා. මොකද අහලා තියෙන ප්‍රශ්න තමයි අපි උත්තරේ ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. 8 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒක නිර්මාණ කොටසක් තමයි තියෙන්නේ. ඒක තියෙනවා මුලින්ම AB සමාන 5 cm, AC සමාන 6 cm, CAB සමාන අංශක 90ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. එතකොට ඔගේ අපි මුලින්ම AB 5 cm කෙනෙක් නිර්මාණය කරගමු. මෙන්න මේ වගේම එකක් නිර්මාණය කරමු. මෙතන ඉඳන් මෙතන පහක් තියෙනවා. එතකොට අපි කොහොමද පහ ලකුණු කරන්නේ? එහෙම රේඛාවක් ගහනවා. ඊට පස්සේ කාවට තැනකින් තියලා ඒක සෙන්ටිමීටර 5ක් ගන්නවා. ඒකල මෙහෙම ගන්නවා. හරිද? ඊට පස්සේ එතන කැවලද? එතන තියලා මෙහෙටත් ගන්නවා. ඊට පස්සේ තමයි මේක 5 සෙන්ටිමීටර කියලා අපි ලකුණු කරන්නේ. හරි. ඊට පස්සේ කියනවා AC 6 සෙන්ටිමීටර කියලා. හැබැයි AC අපිට දැම්ම ලකුණු කරන්න බෑ. ඊට පස්සේ තියෙන එක බලන්න. CAB අංශ ගන්නවා. අන්න ඒක මුලින්ම ලකුණු කරගන්නවා. CAB. ඒ කියන්නේ මෙන්න මෙතන කොහොමද අංශ ගන්නවන්නේ? කොහොමද අංශ ගන්න ලකුණු කරන්නේ? මෙන්න මෙතන කවකාරට දාලා මෙහෙම ගහලා මේ කැපෙන තැන් වල ඉඳන් මෙතනයි තියලා මෙහෙම උඩට ගහ ගන්නවානේ. හරි. ඊට පස්සේ කියනවා CA 6 cm කියලා. අන්නේ 6 cm ගියාට පස්සේ අපි C කියලා දානවා. මෙතන ඉඳන් 6ක් ලකුණු කරනවා. හරි. එතකොට මේක 6 cm. හරි අපි ඊට පස්සේ ABC ලකුණු කරනවා. හරි. ඔන්න අපි ත්‍රිකෝණ හරි. ඊට පස්සේ බලන්න CAB සමච්ඡේදය නිර්මාණය කර එය BC හමු වන ලක්ෂය D ලෙස නම් කරන්න. CAB සමච්ඡේදය. CAB ඒ කියන්නේ මෙන්න මෙතන කොහොමද සමච්ඡේදය. එතකොට මොකද කරන්නේ? මෙතන තව කඩට දාලා මේ රේඛා දෙකම කැපෙන ගහන ඡාපය. ඊට පස්සේ කැපෙච්ච ඡාප දෙක තියෙන අන්න මෙතනදී එක දුරක් ගහලා ඒ දුරම දෙල මෙතන දෙල ගහනවානේ. අන්න ඊට පස්සේ මෙන්න මේ කැපෙන තැන තමයි ඒ දෙක යා කරනවා. ඊට පස්සේ මේක දික් කරනවා. එතකොට මෙන්න මේ කෝණ කෑල්ලට මේ කෝණ කෑල්ල සමාන වෙනවානේ. එතකොට මෙතන කොහොමද අංශ 90ක් කියලා තියෙනවනේ. හරි. එතකොට එක කෝණයක අංශ 45 නේ. එතකොට මෙන්න මෙතන කැපෙන තැන අපිට D කියලා ලකුණු කරන්න කියනවානේ. ඔව්. හරි. ඊට පස්සේ බලන්න D සිට AB රේඛාවට ලම්බය. D සිට AB රේඛාවට ලම්බය. D සිට AB රේඛාව. කොහොමද ඒක ගන්නේ? D සිට AB මෙන්න මෙතන තියෙනවා කවකට ඊට පස්සේ මෙන්න මේක කැපෙන්න ඡාප කොටසක් ගන්නවා කියලා තමයි. ඡාප කොටසක් කියන මෙන්න මෙතන රේඛාවයි මේ රේඛාවයි කැපෙන්න මේ රවුමකට ගහනකොට මේ කොටස් දෙක විතර ගහ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අපිට සම්දේ තියෙන්නේ. අන්න ඒක අපිට සම්දේ තියෙන කවකට අඳුරක් කරන්නේ මෙහෙම ගහනවා දෙපැත්තට. ඊට පස්සේ මේ දෙක ආ කරනවා. මෙන්න මෙතන තමයි ලම්බය හැදෙන්නේ. හරිද? අන්න ඒක තමයි ලම්බය ගහපුවම අංශ ගන්නවක් වෙනවනේ. ඊට පස්සේ කියන ලම්බය කැපෙන ලක්ෂය E ලෙස නම් කරන්නේ. AB හමු වෙන ලක්ෂය E ලෙස නම් කරන්නේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ D කේන්ද්‍රයට AD අරය දෙවනසනේ වෘත්තයක් නිර්මාණය කරනවා. D කේන්ද්‍රය AD අරය. මෙන්න මෙහෙමනේ. මෙන්න මේ වගේ වෘත්තයක් නිර්මාණය කරන්න කියලා කියනවා.
ඔයාලා තුන්වෙනි වාරේ අඳින්න තියෙනවනේ වෘත්ත පාඩම. අන්න ඒ පාඩමේ තමයි මේ වෘත්ත වල කියන නම් මෙහෙම තියෙන්නේ. අපි ඒ පාඩම ගියාට පස්සේ මේවා මොනවද කියලා මම ඔයාලට හරියටම කියලා දෙන්න. එතකන් දැන් මේ වගේ රූපයක් එනවා කියලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ දිග මැනීමෙන් තොරව AE සමාන ED බව පෙන්වන්න. AD සමාන ED බව පෙන්වන්න. හරිද? ඒ කියන්නේ AE ට ED සමානයි කියලා පෙන්වන්නේ. හරි. ඔයාලා දන්නවනේ මෙන්න මෙතන කෝණයේ අංශ ගන්නවා කියලා. එතකොට මම ඒක ලියන්න. AED කෝණය අංශක 90යි. ඒක අපි දන්නවනේ කොහොමද? මොකද ලම්බයක් හඳුනන අපි එතන. හරි. එතකොට AED ත්‍රිකෝණය ගත්තාම අපි දන්නවා තව එකක් EAD කෝණය කීයද? EAD කෝණය අංශක 45ක් කියලානේ. EAD මොකද මෙන්න මෙතන අංශ ගන්නව කොහොමද සමච්ඡේදය කරනකොම EAD හැදෙන්නේ 90 සමච්ඡේදය කියලා කියන අංශ 90 වරකට කියන අංශ 90 සමච්ඡේදය කියනවා කෙටියෙන් ලිව්වා. හරි. ඊට පස්සේ අපිට ඕන පුළුවන් දැන් ADE කෝණය හොයාගන්න. ADE කෝණය හොයාගන්න. මේක හොයන්න කොහොමද 180 මේ 90 45 අඩු කරනවානේ. එතකොට අඩු කරාම එන්නේ අංශක 45යි. ඒ කියන්නේ EAD කෝණය කියන්නේ මෙන්න මෙතන කෝණය EAD ඒ වගේම ADE කෝණය කියන්නේ මෙන්න මෙතන කෝණය සමානයිනේ. ඒ කියන්නේ මේකේ කෝණ දෙක සමානයි. එම නිසා කෝණ දෙකට සම්මුඛ පාත තියෙන. ඒ කියන්නේ මොකද්ද? මේකට සම්මුඛ පාත AE සමානයි ED වෙනවනේ. එතකොට වරහන් දෙයනොත් සමාන කෝණ වලට සම්මුඛ පාද. සමාන කෝණ වලට සම්මුඛ පාද. හරි. එතකොට අපිට ඕකනේ ගන්න කියලා කියන්නේ AE සමානයි ED බව වෙනවා. එතකොට එහෙම තමයි අපි ඒක ගන්න. එතකොට මේකේ නිර්මාණ කොටසොත් දෙපා පොඩි සාධනය කොටසොත් හේතුණානේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. නවවෙනි ගාන මෙහෙම එකක් තියෙන්නේ ABC සමවාද සමද්විපාද ත්‍රිකෝණය. මම මුලින්ම ABC සමද්විපාද ත්‍රිකෝණය හදගත්තා. හරිද? ඊට පස්සේ කියන්නේ AB සමාන AC වේ. හරිනේ. ඒක AB සමාන AC වේ. ඒ වගේම AB මධ්‍ය ලක්ෂ්‍ය D වෙනවලු. ඒකත් අපි ලකුණු කරා. ඒ වගේම කියනවා AC පාදේ F දක්වා දික් කර ඇත්තේ DB සමානයි. ඒ කියන්නේ මේකට මෙන්න මේ CF සමාන වෙන පරිදි. ඒකත් අපි ලකුණු කරලා තියෙන්නේ. DE රේඛා BC ට සමාන්තර වෙනවා. හරි. DE රේඛා BC ට සමාන්තර වෙනවා. ඒකත් ගන්න. ඊට පස්සේ AC මත B ලක්ෂ්‍ය V කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා BC හා DF G හිදි ඡේදන. ඒ කියන්නේ මෙන්න මෙතන G කියලා දාගන්න ඕනේ. හරි. ඔක්කොම ටික අපි ලකුණු කරන් තියෙන්නේ. මම මුලින්ම DEF ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය දානවා. හරිද? මොකද්ද විලෝමය කියන්නේ? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය ඉඳන් තවත් පාදයකට සමාන්තරව ඇඳුවොත් ඉතිරි පාද සමානුපාතික බෙදනවනේ. එතකොට මේ කොටස සමාන වෙන්නේ. මොකද මේ කොටස සමාන වෙන්නේ AB AC සමානයි. එතකොට මෙන්න මේ ABC ත්‍රිකෝණ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය දාම සමාන අර කලින් කිව්ව එකම. එතකොට මේකට මේක සමාන වෙනවා. හරිද? ඊට පස්සේ මේකයි සමාන වෙනවා. එතකොට මේකයි සමාන වෙනවා. මේක සමාන වෙනවානේ. හරි. එතකොට ඒකට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය දාම අපිට එනවා DG මේක සමාන හින්දා DG සමාන GF කියලා. හරිද? දැන් අපි DEF ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යොදනවා. හරිද? එතකොට මොකද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයේ එක් පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය ඉඳන් තවත් පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය අතර රේඛාව ඉදිරි පාද සමාන්තර හා ඒ පාදයේ දිග හරියටක් වෙනවා. හරි. එතකොට වෙන්නේ මෙදීම වෙන්නේ දෙක GC සමානයි DE වෙනවනේ. මම මේක විතරයි ලියාගන්න. මොකද අපිට මේක විතරයි ඕන වෙන්නේ. හරි. මේක මම අංක 1 වගේ ගන්නවා. ඊට පස්සේ මම ලොකු ත්‍රිකෝණය කියන්නේ ABC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය යදනවා. හරිද? ABC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍ය
ප්‍රමේය යෙදීමෙන්. එතකොට ඒක වෙන්නේ මොකද්ද? BC සමානයි 2 DE කියලා එනවනේ. හරි. මේක මම නම් 2 කියලා ගන්නවා. දැන් අපි ගන්නන්නේ සම්බන්ධයක් BC GC අතරනේ. එතකොට මෙන්න මේ මම මෙතන DE කියන තැනට දැන් මේකම DE තියෙන තැනට 2 GC ආදේශ කරනවා. කියන්නේ එම නිසා මේක මම අයිඩියා කරනවා. අර පේනද 2ක් DE තියෙනවනේ. අන්න ඒකේ අපි DE කියන එකට මෙන්න මෙතනින් 2 GC ආදේශ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙතන 2 GC ආදේශ කරනවා. හරිද? එතකොට අපේ උත්තරේ කියන්නේ GC සමානයි. එහෙමනේ. ඒ කියන්නේ මම GC මෙහෙම තනි කරගන්න. මේ හතර දෙපැත්තම හතරෙන් බෙදනවා. එතකොට මේ පැත්තෙන් එක බෙදීම 4යි BC කියලා. එතකොට මේක නේද අපිට ගන්න කියන්නේ. එතකොට මේ සම්පූර්ණ ගන්න යොදන්න තියෙන්නේ මධ්‍ය ලක්ෂණ මොනවායි ඒකේ වියෝගය. හරිද? එතකොට ත්‍රිකෝණ දෙකක් අපිට ඒක යොදන්න ඕනේ. හරි. එහෙනම් අපි 10 වෙනි ගානට යමු. 10 වෙනි ගාන මෙහෙම එකක් තියෙනවා. ඕකේන්නේ වෘත්තයක PQRS ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. PQ හා SR GR සමාන්තර වේ. QS හා PRN රේඛා X දිගට QS හා PO වෙන රේඛා Y දිගට ඡේදන වේ. හරි. මම ඒ ටික ඔක්කොම ටික ඇඳගත්තා. හරි. අපි දැන් ගානට යමුකෝ. ඒක තියෙන POS සමානයි PXS බව පෙන්වන්නේ. POS මෙන්න මේ කෝණයට PXS අන්න ඒක සමානයි කියලා පෙන්වන්නේ. හරි. අපි මුලින්ම මෙහෙම එකක් ලියගමු. PXS සමානයි PQX ධන QPX කියලා ගන්න. කොහොමද දෙකන්නේ? ත්‍රිකෝණයේ පාද දික් කිරීම නිසා දැන් බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියන ක්‍රමයට අනුව. හරිද? ඒ කියන්නේ බාහිර කෝණය මොකද්ද? PXS නේ. මෙන්න මෙතන කෝණය මේකේ මේක එකතුවට සමාන වෙනවා. හරිද? අපි දැන් PQX ට තව සමාන එකක් ගන්න. PQX බලන්න කොහෙද තියෙන කියලා මෙන්න මෙතනනේ. අන්න ඒ කෝණයට අපි සමානයි තව PRS කියන එක. එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ කියලා ලියන්න. හරිද? ඊට පස්සේ අපිට දැන් QPX කියන එක තියෙන්නේ. අන්න ඒකට මම අගයක් ගන්නවා. QPX කොහෙද තියෙනවා මෙන්න මේකනේ. ඒ වගේ මේකට සමාන QXSR XSR කියන්නේ. බලන්න ඒකත් එකම ඛණ්ඩයේ කෝණ. XSR කියන්නේ QSR කියන්නේ දෙකම එකයි. මම XSR ගත්තා. මොකද අපිට X එක්ක තමයි සම්බන්ධය තියෙන්නේ මේකේ ගාන හදයි යන්නේ. එකම ඛණ්ඩයේ කෝණ එකයි ලියන්න. හරිද? හරි. ඒ වගේම අපිට මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. අන්න ඒකෙන් අපිට ගන්න හැකි PQS කෝණය සමානයි PQS කෝණය සමානයි XSR නේ. XSR කෝණය මොකද්ද? ඒකාන්තර කෝණ. එතකොට ඔයාලට ගොඩක් දෙනම පාවිච්චි කරන මේවා ගන්න හදදනේ. හරි. දැන් බලන්න මෙන්න මේකේ PQX තියෙනවනේ. ඒ වගේ මේකේ XSR තියෙනවනේ. ඒ කියන්නේ මේකයි මේකයි සමාන. ඒ කියන්නේ එම නිසා මේකයි මේකයි නිකම්ම සමාන වෙනව නේද? ඔව්. ඕන්න අපිට ඔව් ඒක නිකම්ම සමාන වෙනවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේකට දාගන්න මෙහෙම එකක්. දැන් ඔයාලා පිළිගන්නවනේ PQX උයි XRS කියන්නේ QPX කියලා. ඒ කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මෙතන අපිට දැම්ම හැකි මම අරගෙන ගන්නවා PXS සමානයි PQX ධන මෙන්න මේ QPX අපිට දැම්ම හැකි මෙතනින් XSR කියලානේ. XSR කියලා දැම්ම හැකි. ඒ වගේම අපිට දැම්ම හැකි XSR සමානයි PQX නේ. එතකොට මෙතන දෙකක් PQX කියලා ගත්තා නේද? මොකද XSR කියලා කියන්නේ මෙන්න මෙතන අන්න ඒක මේක සමානයි. එතකොට මෙතන එක දාස්ස කරනවා මේකත් ඒ වගේම. එතකොට ඒ වගේ පද දෙකක් තියෙනවා. ඒකෙන් තමයි දෙකයි PQX කියලා ගත්තා. බලන්න ඒ PQX කියන්නේ මොකද්ද?
අපි තව එකක් ගන්නවා මෙන්න මෙහෙම එකක්. දෙවරක් PQX සමානයි POS කියලා. හරිද? POS කියලා. හරි. දැන් බලන්න මෙන්න මේ POS කියන්නේ මොකද්ද? කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. ඒ වගේ PQX කියන්නේ පරිධිය මත ආපාදනය කරන කෝණය. එතකොට ආයෙ මතකද යන්නේ ප්‍රමේය කියන්නේ. මොකද්ද ඡාපයක් මගින් කේන්ද්‍රය මත ඇති කරන කෝණයෙන් දෙගුණය පරිධිය මත ඇති කරන කෝණයෙන් දෙගුණය කේන්ද්‍රය මත ඇති කරන්නේ. අන්නේ ප්‍රමේය තමයි මෙතන ලියන්නේ. හරිද? මොකද ලියන්නේ? වෘත්ත ඡාපයකින් පරිධිය මත ඇති කරන කෝණය එහි කේන්ද්‍රය මත ඇති කරන කෝණයෙන් දෙගුණය. අන්න ඒක ලිව්වට පස්සේ ලියන්න ඕනේ මෙන්න මේක ගත්තට පස්සේ. හරිද? ඒ වගේම අපිට මෙන්න PQX කියලා තියෙන්නේ. අන්න එතන අපිට දැන් මේ මොකද්ද? PXS බෙදීම දෙක කියලානේ. මම මේක ඔයාලට අරන් බලන්න PXS. මම PQX ගත්තී දෙපැත්තම දෙකෙන් බෙදනවා. මේ දෙක සුළු වෙනවා. හරි. ඒ වගේම අපිට PQX කියන දේ දාන්න පුළුවන් මට දැන් PXS බෙදීම දෙකක් කියලානේ. සමානයි POS. දැන් මේ දෙක සුළු වෙලා POS සමානයි PXS කියලා ආවනේ. දැන් මේක නේද අපි ගන්න කියලා දෙන්නේ. හරි. එතකොට මේ ගණන හදලා ටිකක් වෙලා ගියා වගේ වල හිතෙන්නේ. මොකද මේක අර අපිට මුලින්ම දත්ත දෙක හොයා ගන්න ඕන කොහොමද මේ ගණන හදාගන්නේ. අපි එන විලක් ගන්න දෙවෙනි එකට යමුවා. හරි. PQS ත්‍රිකෝණය සහ SR ත්‍රිකෝණය සමකෝණී බව සාධනය කරගන්න. හරි. PQX මෙන්න මේකයි ආය කියන්නේ SR මෙන්න මේකයි. හරි. අපි මුලින්ම මොකද කියන්නේ? එතකොට PQX හා XSR ත්‍රිකෝණ වල කියලා ලියලා මුලින්ම සමකෝණය එතකොට කෝණ දෙකම සමාන කියලා පෙන්නන්න ඕනේ. එතකොට අපි දන්නවා PXQ සමානයි XSR මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මේ කෝණේ සමානයි. කියන්නේ PQX සමානයි PQX සමානයි SSR. මොකද්ද? ඉස්සෙල්ලා කරන්නේ මොකද්ද? ඒකාන්තර කෝණ. හරි. ඊට පස්සේ බලන්න තව මෙන්න මේකක් ගත්තා හැකිනේ. ඒ කියන්නේ QPX සමානයි XRS. ඒකත් ඒකාන්තර කෝණ. හරි. එම නිසා PQX හා XR ත්‍රිකෝණ සමකෝණී වේ. එතකොට සමකෝණී වෙනවා කියලා පෙන්නන්න කෝණ තුනම සමාන කියලා පෙන්නන්න ඕන. හරි. මේක තමයි එතකොට රෝම ඉලක්කම් දෙකේ උත්තරය. රෝම ඉලක්කම් තුන මෙහෙම එකක් තියෙන්නේ. POS කෝණය සමානයි දෙකක් QPX බව පෙන්නන්නේ. හරි. එතකොට POS. හරි. අපි ඒක දන්නවා POS කෝණය සමානයි දෙකක් PRS බව. දෙකක් PRS බව. හරිද? ඒක එන්නේ කොහොමද? බලන්න මෙන්න මේ POS කියන්නේ කේන්ද්‍ර මත ඇති කරන කෝණය. PRS කියන්නේ පරිධි මත ඇති කරන කෝණය. අන්න ඒක මොකක්ද ප්‍රමේය? වෘත්ත ඡාපයක් වගේ පරිධි මත ඇති කරන කෝණය එහි කේන්ද්‍රය මත ඇති කරන කෝණය මේ දෙගුණය. අන්න ඒක මෙන්න මෙතන ලියන්න. හරිද? අපි ඒ වගේම දන්නවා PRS කෝණය සමානයි XPQ කෝණය. XPQ මොකක්ද? ඒකාන්ත කෝණ. හරි. ඒකාන්ත කෝණයෙන් තමයි ඒක සමාන. ඊට පස්සේ අපි මෙන්න මෙතන PRS XPQ ආදේශ කරනවා. POS සමානයි දෙක XPQ වෙනවා. එම නිසා එතකොට මේක අපිට හරිද? හරි.
cube x cube x මාරු වෙනවා. ගොඩක් නෑ. මේක තමයි හදන ක්‍රමය. හරිද? එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 11 වෙනි ප්‍රශ්නේ තියෙන මෙහෙම එක. අර ඒද උස 6ක් වේදවන සහ ලෝහ සිලින්ඩරයක් උණු කර ලෝහ අපද නොවන ලෙසේ පතුලේ ආරේ ආර්ධ උස දෙකක් ආර්ධවන ඍජු ඝන ලෝහ කේතු 20ක් සාදනු ලබයි. නම් R සමාන බව පෙන්වනවා. ඒ කියන්නේ මෙහෙම කරන්න. ඒ කියන්නේ මේකේ සිලින්ඩරයක් තියෙනවා මෙහෙම එකක්. එතකොට ආරේ A උස 6ක් වෙච්ච සිලින්ඩරයක් තියෙනවලු. ඒක උණු කරලා හදනවලු. මෙන්න මේ වගේ කේතු. එතකොට කේතු ආරේ R උයි උස දෙකක් කේද වෙනවලු. ඒ කියන්නේ උස දෙකක් කේලු. හරි ඒ වගේ කේතු 20ක් හදනවා. හරිද? එතකොට ඒ වගේ කේතු 20ක් හදනවා. අපි දැන් මොකද කරන්නේ? පරිමාණ සමාන කරනවානේ. එතකොට සිලින්ඩරේ පරිමාණ වෙන්නේ කොහොමද? හරස් කර වර්ගඵලය වර උසනේ. එතකොට ඒ කියන්නේ පයි a වර්ග උසම 6ක් එකපාරම ආදේශ කරනවා. සමානයි කේතුක මේ පරිමාණ වෙන්නේ කොහොමද? එක බෙදීම 3යි පයි අරේ වර්ගය r වර්ග h කියන්නේ දෙකක් වේ. ඒ වගේ 20ක් තියෙනවා. අන්න ඒක 20ෙන් ගුණ කරනවා. ඊට පස්සේ පයිට පයි සුළු කරගෙන හරි ඒ වගේම අපිට මේ මොකක්ද ඕනේ r ට උත්තර ගන්න. එතකොට r තනි කරගමු. එතකොට කරන්න ඕනේ මොකද්ද? එතකොට මේක මම ඔක්කොම සුළු කර ගන්නවා. එතකොට 6ක් ඒ ඝනය. එතකොට මේ බෙදීම තුන මෙහාට යද්දි ගුණ කිරීමක් වෙනවා. එතකොට මේ පැත්තේ දෙකක් ඒ වෙදීම 20 කියලා එනවා. මොකද ඒ ඔක්කොම මේ පැත්ත ගුණ කිරීම විතර තියෙන තමයි එහෙම එන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ දෙකයි මේ 6යි සුළු කරලා මෙතන 3ක් ගත්තා හැකි. මේ ගණේක සුළු කරලා මෙතන a වර්ගයක් ගත්තා හැකි. එතකොට මෙතන එනවා 9ක් a වර්ග බෙදීම 20ක් කියලා. හරිද? ඒක සමානයි r වර්ග. අපි දෙපැත්තම වර්ගමූලය ගන්නවා. එතකොට ධන උත්තරයක් ගන්න හින්දා මේක ධන වර්ගමූලය විතරයි සලකන්නේ. හරිද? එතකොට වර්ගමූලය ගත්තාම වෙන්නේ r සමානයි 9 වර්ගමූලයෙන් එළියට ගත්තම 3යි. ඒ වර්ගෙත් වර්ගමූලයෙන් එළියට ගත්තා නේ. එතකොට 3ක් 20 ගන්න බෑ. ඒකෙන් අපි 20 තියෙන හැම. එතකොට මේක තමයි උත්තරය. ඔයාලා ගන්න කියලා තියෙන මෙන්න මේ උත්තරය. ඊට පස්සේ බලන්න ලව් ගණක ඇසුරෙන් වගු ඇසුරෙන් r කයගේ සොයන්න. හරි. ඊට පස්සේ අපි මේ සූත්‍රය ලියා ගන්න ගමන් මම මෙතන අගයන් ටික ආදේශ කරගන්නවා. 3 වරක් ඒට කීයද ගන්න කියලා තියෙන්නේ. ඒට ගන්න කියලා තියෙන්නේ 3.25 නේ. හරි. ඒකත් මම මෙතනම ලියාගත්තා. බෙදීම මූල 20. හරි. එතකොට අපි මොකද්ද මේ ලඝු බලය කරන්නේ? මුලින්ම ලඝු ප්‍රකාශන දෙපැත්තම ලඝු ගන්නවානේ. හරි. එතකොට ලඝු r සමානයි ලඝු 3 වරක් 3.25 බෙදීම මූල 20. අන්න ඒක අපි එකපාරම ලියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ පද ටික කඩා ගන්නවා. එතකොට ලඝු 3 එතන මම මේක කඩා ගත්තේ කොහොමද? ඒක වැඩි කිරීම තියෙන එකතු කිරීම විදිහට කඩා ගන්න ඕනේ. ලඝු 3.25 මෙතන ලියන ලඝු 20 මූලනේ. හරි. එතකොට මොකක්ද බෙදීමක් තියෙන නිසා මෙතන ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ ලඝු 3 දාන මෙන්න මේව ලියාගන්න මම මෙහෙම ලියාගන්න. හරිද? විද්‍යාත්මක කරගෙන අන්න එහෙම ලියාගන්න. එතකොට මෙතන 3 වරක් 3.0 වරක් 10 බිංදුව ධන ලඝු 3.25 වරක් 10 බිංදුවනේ. හරි. ඊට පස්සේ මේ අඩු කිරීම තියන්නේ. අන්න ඒකේ මූල 20 කියන්නේ 20 භාග වෙන දර්ශකනේ. එතකොට අපි දර්ශක මොකද කරන්නේ? මුලට ගන්නවානේ. භාග වරක් ලඝු 20. එතකොට 20 විද්‍යාත්මක කරනකොට 2.0 වරක් 10 එක නේද? හරි. ඊට පස්සේ දැන් මේ වගේ ලඝු වෙන වෙනම බලන්න ඕනේ. එතකොට මෙතන බලන්න මොකද්ද? 30 බිංදුව. එතකොට ඒක පූර්ණාංශ බිංදුව 30 බිංදුවේ ලඝු වෙනවා ලඝු බැලුවම හරි. ලඝු වෙන්නේ 0.4777 4.771. හරි මෙතන එන්නේ පූර්ණාංශ බිංදුවනේ. එතකොට එන්නේ ඒක ලඝු බලද්දි 32 5 බලන්න ඕනේ. එතකොට 32 5 බලපුවම එන්නේ 51.19. හරි. මෙතන භාග වරක් මේක ලඝු බලපුවම පූර්ණාංශ 1යි. එතකොට අපි 20 බිංදුව එකෙන් බලන්න ඕනේ. 20 බිංදුව බලහම එන්නේ 3.1 බිංදුව 1.3 බිංදුව 1 බිංදුව තමයි ඒකේ එන්නේ. ඊට පස්සේ අපි මේ දෙක අපි සුළු කරමු මුලින්ම. එකතු කරන්න තියෙන්නේ
හරි 0.9යි 9 මේ දෙක එකතු කරාම එනවා. ඊට පස්සේ ගන්න මේක බෙදන්න දෙන මේකෙන්නේ. හරි. ඒ කියන්නේ 1.3.1 දෙකෙන් බෙදන්න ඕනේ. හරි. ඒක මම දෙකෙන් බෙදන්නම්කෝ. ඒක ගැටලුවක් නෑ පූර්ණාංශය දණකින්ද බෙදද්දි ගැටලුවක් වෙන්නේ අපි. හරි. එතකොට මෙන්න මෙහෙම එනවා. හරිද 0.65යි 0.5ක් එනවා. එතකොට මේක සුළු කරාම එනවා 0.338.5. හරි. එතකොට මෙතන ගන්නේ මොකක්ද? ලඝු r නේ. අපි දැන් r ගන්න මොකද කරන්න ඕනේ? ඇන්ටිලොග් ගන්න ඕනේ දෙපැත්තම. ඒතකොට ඇන්ටිලොග් ගන්න මොකද කරන්නේ? ඒතකොට r සමානයි කියලා එනවා. ඇන්ටිලොග් 0.338.5 නේ. හරි. එතකොට අපි මොකද කරන්නේ? 33.85ක් කොහෙද තියෙන්නේ කියලා බලනවා. ඒක බලපුවම තියෙන්නේ අපිට 21.8 කියන තැන. හරිද? 21.8. එතකොට මම මේක ලියා ගන්න කියන්නේ කොහොමද? මෙන්න මේක ලියා ගන්න ඕනේ අපි විද්‍යාත්මක අංකය. හරිද? ඒ කියන්නේ දෙකට පස්සේ තමයි දශම දෙක තියන්නේ. ඊට පස්සේ වරක් 10 කිවෙන බරේද කියලා බලන්න මෙන්න මේ ඇන්ටිලොග් බලපු විදිහ අන්න ඒක පූර්ණාංශ. ඒක පූර්ණාංශිකේ බිඳුව. එතකොට 10 බිඳුවෙන් තමයි ගුණ කරන්නේ. එතකොට 10 බිඳුව තිබෙන හින්දා මේ උත්තරෙම එනවා. හැබැයි මෙතන 10 එකේම වෙනස් වෙනවා. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් විදිහ තමයි මම මේක ලියුවේ. හරිද? ඊට පස්සේ උත්තර මොකක්ද එන්නේ? 1.1යි කියන්නේ. r සමාන 1.18යි කියලා තමයි. හරි. එතකොට මේක තමයි ආගේ උත්තරේ. බලන්න 12 වෙනි එක මේක කියන්නේ සම්භාවිතාව සම්බන්ධ වෙන සමීකරණයක් තියෙන අන්නේ සමීකරණ වල මතකද කියලා තමයි බලන්න. හරිද? එතකොට ඔයාලා සමීකරණ මම මුලින්ම ගන්නම් මොකක්ද සමීකරණේ? a b සම්බන්ධ කරලා තිබ්බනේ. na දන nb ඍණ na ඡේදන b සමානයි na මේල b. මම මේක මෙතන ලියන මේ හරිය පේන්නේ නේද? හරි. එතකොට දැන් අපි අගයන් එක ආදේශ කරමු. a ඡේදන b ට 40ක් තියෙනවා. na 27 nb 28යි නේ. හරි. එතකොට na 27 nb 28. එතකොට na ඡේදන b කීයද කියන්නේ 40යි නේ. හරි. දැන් අපි අහන්නේ na මේල b නේ. හරි. එතකොට අපි මේක සුළු කරන්න දෙන්න. 27 එකතු කරන්න දෙන්නේ. හරි. එතකොට එනවා කීයද? 55න් 40ක් අඩු කරන්න. එතකොට 15ක් තමයි එන්නේ. ඒ කියන්නේ n a මේල b සමාන 15යි. හරිද? එහෙනම් අපි ඊළඟට යමු. ඊට පස්සේ b කොටස තමයි ඔයාලා පොඩ්ඩක් මේ ඔයාලා හදන සාමාන්‍ය ගණනක් විතර වෙනස් කරලා තියෙනවා. බලන්න විද්වහා රිද්ම යන දෙදෙනාම පොදු බස් වලින් බස් රථ වලින් පැමිණ එකම ආයතන සේවය කරන දෙදෙනා විද්වස් තම සේවා ස්ථාන ප්‍රමාදයේ පැමිණෙන සම්භාවිත 5න් 1 කිලෝ. ඊට පස්සේ රිද්ම ප්‍රමාද 20 පැමිණීමේ සම්භාවිත 3න් 1කි. එකම දිනක මෙම දෙදෙනා සේවා ස්ථාන ප්‍රමාද වී හෝ ප්‍රමාද නොවී පැමිණීම රුක් සටහනින් දක්වන්නලු. හරි. તો රුක් සටහන කදින එක මම මුලින්ම කියලා දෙන්නම්. මේ හරියට දෙන්නකො. හරි. එතකොට මම එක්කෙනෙක් ප්‍රමාදයෙන්මයි නොවීමයි එක අත්තකයි අනිත් අත්තේ අනිත් එකනගේ අවස්ථාවයි ගන්නවා. හරිද? මම මුලින්ම විත්ත ප්‍රමාදයෙන්ම ගන්නවා. ඒ කියන්නේ මෙහෙම විද්වගේ අවස්ථාව මම මේක ප්‍රමාද වීම නොවීම කියලා ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ අපි අනිත් එකන කවුද? රිත්ව. අන්න එයාගේ අවස්ථාව මෙන්න මෙහෙම ලකුණු කරනවා. එතකොට මෙතන අපි ඒක අත්ත උඩ ලියන්න ඕනේ. එතකොට පේනවනේ මේ අත වෙන් කරන්නේ මෙහෙම කියලා. එතකොට මෙතන විද්ද ප්‍රමාදයේ පැමිණීම මෙතන විද්වගේ අවස්ථාව මෙතන විද්වගේ අවස්ථාව කියලා. එතකොට මෙතන ප්‍රමාද වීම මෙතන නොවීම. හරිද? මෙතන ප්‍රමාද වීම කොට මෙතන නොවීම. හරි. එහෙම අතු ටික ලකුණු කරගන්න ඕනේ. ඔයාලට තේරෙනවද? එහෙම අතු ලකුණු කරගන්න කවුලක් නෑ. ඊට පස්සේ අපි දැන් ඕකේ අගයන් ලකුණු. ඒ කියන්නේ සම්භාවිතාව. හරි. එතකොට විද්වගේ ප්‍රමාද වීම සම්භාවිතාව 5න් 1යි නේ. එතකොට අපි ඒක අතු උඩ ලකුණු කරනවා. එතකොට ප්‍රමාද නොවීම 5න් 4ක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ විද්වගේ ප්‍රමාද වීම කිය 3න් 1යි නේ. يعني 3න් 1ක් තමයි යා ප්‍රමාද වෙලා එන්නේ. එතකොට ප්‍රමාද නොවීම 3න් 2යි. එතකොට මෙතන ඒත් එකමයි නේ. ප්‍රමාද වීම 3න් 1යි ප්‍රමාද වීම 3න් 2යි. හරි. ඔක තමයි අපේ රුක් සටහන.
ඊට පස්සේ අහන ප්‍රශ්න බලන්නකෝ. දෙදෙනාම ප්‍රමාද නොවී පැමිණීමේ සම්භාවිතාව. දෙදෙනාම ප්‍රමාද නොවීම. ඒ කියන්නේ විද්දත් ප්‍රමාද නොවෙන්න ඕනේ. විද්දත් ප්‍රමාද නොවෙන්න. එතකොට මේකේ දෙකේම යාගේ ප්‍රමාද නොවෙන්න පේනවා. හැබැයි මේකේ ප්‍රමාද නොවී පැමිණීමේ සම්භාවිතාව. හරි. එතකොට මේක ප්‍රමාද වෙලා තමයි විලද. එතකොට මේක ගන්න බෑ අපිට. එතකොට ගන්න වෙන්නේ මෙන්න මේ අවස්ථාවනේ. දෙන්නම් ප්‍රමාද නොවීමේ. හරි. එතකොට මොකද කරන්නේ? සම්භාවිතාව සමානයි. අපි මේ අත්තු දෙකේ යද්දි මොකද කරන්නේ? 5න් 4 ගුණ කරනවානේ. මේ අත්තේ මේ අතර ගුණ කිරීම තමයි එන්නේ. 3න් 2. එතකොට එනවා 15න් 8ක් කියලා. එතකොට මේක තමයි ඔයගේ උත්තරේ. හරි. ඊට පස්සේ බලන්න එක්කයක ප්‍රමාද වී පැමිණීම සම්භාවිත. එක්කයක ප්‍රමාද වී පැමිණීම සම්භාවිත. ප්‍රමාද වී එතකොට බලන්න මෙන්න 20 මේක ප්‍රමාදයි. අර ප්‍රමාද නොවීම. එතකොට එක අවස්ථාවයි. මෙතන මෙයා ප්‍රමාද නොවීම මෙතන ප්‍රමාදයි. ඒ අවස්ථාවක් ගන්න. ඒ කියන්නේ සම්භාවිතම p කියලා ගන්න. p දන ප්‍රමාද වී පැමිණීමේ සම්භාවිත එකයි. හරිද? එතකොට මේක එක්කෙනෙක් ප්‍රමාද වෙනවා අනික ප්‍රමාද නොවෙන්න ඕන. ආයෙ මෙයා ප්‍රමාද වෙනවා අරයා ප්‍රමාද වෙන්න. අන්න ඒ අවස්ථාව තමයි ගන්න. එතකොට 5න් 1 වරක් 3න් 2 ධන 5න් 4 වරක් 3න් 1. හරි මේක සුළු කරලා වෙනවා 15න් 2 ධන 15න් 4. එතකොට එනවා 15න් 6ක්. එතකොට උඩයට දෙකම වල 3න් සුළු කරන්න පුළුවන්. එතකොට එන්නේ 5න් 2ක් කියලා. එතකොට දෙක සම්භාවිතව 5න් 2. හරිද? එතකොට ඔයාලට තේරෙන්නේ මොකද ප්‍රමාද එකයි විතරක් ගන්න. එකයි. එතකොට එකයි ප්‍රමාද වෙන්නේ. එතකොට මේක ප්‍රමාද නම් මෙයා ප්‍රමාද නොවෙන්න ඕනේ. මෙතන ප්‍රමාද නොවෙන්න ඕනේ. අනිත් එක ප්‍රමාද වෙන්න ඕනේ. අන්න ඒකම තමයි එකයි ප්‍රමාද වෙන අවස්ථාව ගන්න. හරි. දෙදෙනාම ප්‍රමාද වෙයි පැමිණීමේ ප්‍රවණතාවය දක්වන්නේ කවරෙක්ද හේතු සහිතව දක්වන්න හැදෙන්නේ. හරි. එතකොට අහන්නේ කොයි කෙනාද වැඩිපුර ප්‍රමාද වෙන්න ප්‍රවණතාවක් තියෙන්නේ. හරි. එතකොට මෙයා ප්‍රමාද වෙන්නේ 5න් 1යි මෙයා ප්‍රමාද වෙන්නේ 5න් 3යි නේ. හරි. එතකොට 5න් 1 කියන්නේ කීයද? 0.2ක් වගේ නේ. හරි. එතකොට 3න් 1ක් කියන්නේ 0.3යි 3යි නේ. එතකොට කවුද විශාල? 3න් 1 විශාලයි නේද? 5න් 1ට වඩා. එම නිසා කවුද වැඩිපුර ප්‍රමාද වෙන්නේ බලන්න. රිද්දව තමයි ප්‍රමාද වෙන්නේ බලන්නේ. එම නිසා රිද්ද වැඩි ප්‍රවණතාවක් දක්වයි. හරි. එතකොට ඒක කියනවනේ රිද්ම තමයි වැඩි ප්‍රවණතාවක් දක්වන්නේ. හරි. රිද්මනේ අවුලක් නෑ. එතකොට ඔයාලට ඒක ගන්න තේරෙනව නේද? එතකොට අපි ගණන් මේකේ 6ක් කතා කරන්නේ. එතකොට මේක නම් අර ප්‍රමේයයන් සම්බන්ධ කරගෙන එහෙම 3ක් විතර තිබ්බා නේද? එතකොට ඒවයි තව ලොග් ගණන් බලන ඒවා ඔක්කොම ඔයාලට මතක් වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ තවත් මේ වගේම ඔයාලට ඕන වෙන කරුණු ටිකක් අපි අරගෙන එන්න. එතකන් සුබ දවසක්.